නෑ අද අපි මෙතන දැන් අපේ මේ අතුරුපාලක මණ්ඩලයේ කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රිකට් සහ පරිපාලනය කියන එක. ඒ වගේම අපේ ඉන්නවා රිටයර්ඩ් ජජස්ලා 3 දෙනෙක් ඒ 3 දෙනාගේ කාර්යභාරය වෙනම. ඉතින් අපි කණ්ඩායම් දෙකක් හැටියට තමයි ඇමතුමා අපි මේ ක්‍රමවේදය ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් මගේ තියෙන ප්‍රධාන අරමුණ තමයි ක්‍රිකට් පැත්ත බලන්න. එතකොට අනිත් අය පරිපාලනය පැත්ත බලනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි ප්‍රධාන මේ අංශ ප්‍රධානයත් එක්ක අපි සාකච්ඡා කරා. මොකද මේ කරගෙන යන වැඩ ටික දිගටම කරගෙන යන්න. ඒ වගේම මම ඉල්ලා හිටියා පුළුවන් තරම් වියදම් අඩු කරන්න කියලා. මොකද මේ රටට එන මුදල් අපි ඒව හරි විදිහට යොදවන්න ඕනේ පාසල් වලට, ගම් වලට, දිස්ත්‍රික් වලට. ඉතින් ඒ ක්‍රමය අපි සාකච්ඡා කරා. මම හුඟක් අයත් එක්ක මම වැඩ කරලා තියෙනවා. 2008 අතුරුපාලක මණ්ඩලයේ සභාපති වෙලා ඉන්න කාලෙත් හිටපු කට්ටිය ඉන්නවා. අපි බලන්නේ මේ ක්‍රිකට් ආයතනය කියන මේ බ්‍රෑන්ඩ් එක ජරාම තැනකට පහුගිය කාලේපත් වුණා. ඒක අනවශ්‍ය විදිහට මේක වැඩ කරන නිලධාරීන්ටත් ඒ කුණුකොට ගෑවෙන්න සිද්ධ වුණා. ඉතින් මගේ කමිටුවේ ප්‍රධානම අරමුණ තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය මේ රටේ තියෙන හොඳම ආයතනය බවට, හොරකම් කරන්නේ නැති ආයතනයක් බවට පත් කරන්න. විනිවිදභාවයෙන් වැඩ කරන ආයතනයක් බවට පත් කරන එක තමයි ප්‍රධානම අරමුණ. ඒ වගේම ක්‍රිකට් පැත්ත බලපුවාම මම බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තමුන්නාන්සලා මට වඩා දන්නවා මාධ්‍ය හැටියට විනය ප්‍රශ්නයක් තියෙනවා, කැපවීමේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම දන්න ක්‍රිකට් එක මම දන්නවා මේ ක්‍රීඩකයන්ගේ දස්කම් ගැන බලපුවාම ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි අපි මේ ක්‍රීඩකයන්ට අනවශ්‍ය දේවල් ඔළුවලට දාලා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි ක්‍රිකට් ටික හදා ගන්න ඕනේ. මේ ක්‍රමවේදයේ ඉස්සරහට ගෙනියන්න අපි අංශ ප්‍රධානීන්ට ඒගොල්ලෝ කරගෙන යන වැඩ under 19 World Cup එකක් තියෙනවා. ඒකේ වැඩ ටිකද ඒවා සාකච්ඡා කරනවා. දැන් නැවත වරක් අපි රැස්වීම් කීපයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි ආයතනයේ ප්‍රධානීන් කරගෙන ගිය වැඩ ටික අඩු වියදමෙන් හරි විදිහට කරගෙන යන්න අපි ඒගොල්ලන්ට උපදෙස් දුන්නා. දැන් පොතාස් කියනවා මේ අතුරු කමිටුව සම්බන්ධව මේ ජනාධිපති දැනුවත් කරේ නැහැ කියලා මෙහෙම දැනුවත් කරන්න ඕනද? ඒක මොකක් කරන්නේ නීතිමය තත්ත්වයක් තියෙනවද? නෑ මම දන්න හැටි දැන් මාවත් අතුරුපාලක මණ්ඩලයේ සභාපති කෙනෙක් හැටියට දැන් මේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා 2008 දී අතුරුපාලක මණ්ඩලයේ මම ක්‍රීඩා සභාවින් හින්දා මම දන්නවා ඇමතුමා අතුරුපාලක මණ්ඩල 3ක් පත් කර වෙන ක්‍රීඩාවලට. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මම හිතන්නේ ජනාධිපතිතුමා ඔඩිටර් රිපෝට් එකේ තියෙන මේ තිබ්බ දූෂණ ගැන තියෙන කණ්ඩායමක් අයින් කරපු එකට විරුද්ධ වෙනවා කියලා. එතකොට එතුමා දන්නවා මම කවුද කියලා. මම එතුමාත් එක්ක වැඩ කරපු කෙනෙක් හැටියට. එතුමා දන්නවා මේ ක්‍රිකට් කියන්නේ මොකද්ද කියන එකත්. ඉතින් මම හිතන්නේ නෑ මෙතන ඉන්නවා සමහර කණ්ඩායම් ඉන්නවා මේ හිටපු අයගෙන් යැපිච්ච අය. ඒක අපි ඇත්ත කතා කරමුකෝ. ඉතින් මම ආස නැහැ දැන් මම මේ ආයතනයට ආවේ අලුත් ගමනක් ඇති කරන්න. මට අතීතයේ දේවල් මට වැඩක් නැහැ. ඒවට තමයි අර විශ්‍රාම ගිය විනසුරුවරන්ව පත් කරලා තියෙන්නේ ඒව හොයන්න. මට තියෙන්නේ ක්‍රිකට් ටික හදන්න. ඒතකොට පරිපාලනයේ යම් අඩුපාඩු තියෙනවා නම් අපි ඒව හදා ගන්න පුළුවන්. මොකද මම සහ මගේ කණ්ඩායම මෙතන ඇවිල්ලා බලපෑම් කරන්නේ නැහැ. ටෙන්ඩර් කාටද දෙන්න ඕනේ කියලා හරි කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියලා. ඒක හරි විනිවිදභාවයකින් වැඩේ කරන්න ඕනේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ විනිවිදභාවය මාධ්‍යයට දැනුවත් කරන වැඩ ටික මාධ්‍ය දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රධානම සාකච්ඡාවක් තිබුණා පහුගිය කාලේ මේ ආයතනය ඒ වැරදි පෙන්නපුවාට නඩු දාලා තියෙනවා. ඉතින් අපි ඒක බාර දීලා තියෙනවා මේ අපේ කමිටුවට මේ ගැන හොයලා බලලා කොයි විදිහටද මේක ඉවර කරන්න. මොකද මාධ්‍යනොත් අපි බලාපොරොත්තු වෙනවා අපි වරදක් කරනවා නම් අනිවාර්යයෙන්ම අපෙනුත් අහලා ඒ වරද පෙන්නලා අපෙනුත් ස්ටේට්මන්ට් එකක් අරන් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වග කියන්න ඕනේ මේ රටේ මිලියන 22කට. එහෙම නැතුව මේ ක්‍රීඩා සමාජ කීපයකට විතරක් නෙමෙයි. ඉතින් මගේ වගකීම තියෙනවා. මම මෙතෙන්ට ආවේ ක්‍රිකට් ටික හදලා දෙන්න. මම මේක හදනවා. මම මේ ගන්නේ ලොකු ලේසි පහසු දෙයක් නෙමෙයි. මම නායකත්වයේ පටන් ගත්තේ 88 89 වෙනකොට ගත්ත. මම ආපහු 91 ආපහු බාරගත්තා. ඒ බාර ගන්නකොට මම වගකීමක් එක්ක බාර ගන්නකොට මගේ සැලසුමක් තියෙනවා. මම මෙතන හදන්න සැලසුමක් තියෙනවා. ඒකයි මම මේක බාරගත්තේ. හැබැයි මේක එච්චර ලේසි වෙන්න දෙයක් නෙමෙයි. හැබැයි මේ ක්‍රීඩකයෝ දක්ෂයි. මම ක්‍රිකට් පැත්ත හදලා ගන්න පුළුවන්. අපි මේ වැඩ පිළිවෙල ඉස්සරහට අරගෙන යනවා. ඔබතුමා ප්‍රගමනා කියනවා ක්‍රිකට් හදන්න විශේෂයෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා ඒකට මේ ක්‍රිකට් හදන්නේ කවුද ඔබට? ඒක සමකාලීනව එකතු කරගෙනද එහෙම නැත්නම් කොයි වගේ පිරිසක් එක්කද හදන්නේ? නෑ අපි ඇත්තට මට අද හරි සන්තෝෂ වුණා අද උදේ මාව මේකට පත් කරායි කියලා පුවත්පත්වල මාධ්‍යයේ ගියාම ඕස්ට්‍රේලියාවේ ඉන්න පරණ ක්‍රීඩකයෝ 6 දෙනෙක් මට කතා කරා.
කතා කරලා කිව්වා අයියේ ඕන වෙලාවක අයියා ඉන්නවා නම් අවුරුද්දකට හරි ඇවිල්ලා උදව් කරලා යන්න කියලා. මේ අපේ 80 දෙනෙක් විතර ඉන්නවා ලංකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ පිටරටවල් වලට ගිහින්. අපි මේ පිටරට අයව ගෙනල්ලා අපේ ඉන්න දක්ෂ පුහුණුකරුවෝ අපේ ඉන්න හොඳ අයව අපි නැති කරගෙන තියෙනවා. ඉතින් මම කියන්නේ අපි පිටරට අය ගන්න ඕනේ නැහැ කියලා. ඒගොල්ලෝ ඉන්නේ හිටියට කමන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මුදලක් ගෙවලා මේ ඒගොල්ලෝ ටූරිස්ට්ලා වෙන්න බෑ මාත් එක්ක. මට ඕනේ වැඩ කරන කට්ටිය. ඉතින් මම මේ ක්‍රමවේදය ගෙනියනවා. මම දන්නවා අපි ආරාධනා කරනවා සියලුම ජාතික කණ්ඩායම නියෝජනය කරපු නායකයෝ ක්‍රීඩකයෝ අපේ තියෙනවා ක්‍රිකට් සැලසුමක්. ඒකේ මම ක්‍රිකට් මගේ යටතට ගන්න. මම ක්‍රිකට් වල බලාපොරොත්තු වෙනවා ඇඩ්වයිසරි කමිටි එකක් වගේ ප්‍රවීණයන්ගෙන් අරගෙන ඒ වගේම අපි පුහුණුකරුවන් දිහා හොඳට බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මම තනියෙන් කරන එකක් නෙමෙයි. අපි කමිටුවක් දාලා මොකද මට නොපෙනෙන දෙයක් සමහරවිට හිටපු නායකයෙක්ට හිටපු ක්‍රීඩකයෙක්ට පේන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍ය වැඩ කරන්නේ මේ විදිහට. හැබැයි මම තීරණය ගන්නකොට ඒක අපි ගන්න තීරණයට මම ස්ටෑන්ඩ් බයි කරනවා. මම කියන්නේ මේක අරයා කරපු දේ මෙයා කරපු දේ කියලා. මම මෙතනට වගකීමක් එක්ක අමතුමා මාව එවුවනම් මම ඉන්නකම් ඒ වගකීම එතුමාට කරලා දෙනවා. ICC එකට අදාළ දෙයක් නෙමෙයි මේක. දැන් මේ පාකිස්තානයේ ඉන්ටරිම් කමිටි එකක් යන්නේ. අද වෙනකම් වචනයක් කියලා නැහැනේ. අනිත් ඒක පොලිටිකල් ඉන්ටර්ෆියරන්ස් එකක්. මේක මේ අතුරුපාලක මණ්ඩලය දාන්න ප්‍රධානම හේතුව තමයි ඇමතිතුමා උසාවිගෙන් හරි ක්‍රමවේදයේ ඔඩිට් රිපෝට් එකක් කළා. ඔඩිට් රිපෝට් එකේ තියෙන ඇක්ෂන් ගන්න කියලා. එහෙම නැතුව ඇමතිතුමා ඒකට ඇක්ෂන් ගත්තේ නැත්නම් කවදා හරි ඇමතිතුමාට නඩු වැටෙනවා. ඉතින් ඇමතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය හරි. අපි මේවා සාකච්ඡා කරනකොට උනත් ඇමතිතුමා බැලුවේ මේ වර්ල්ඩ් කප් එකක් යන හින්දා වර්ල්ඩ් කප් එකේ අපිට කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. හැබැයි මේ රටේ මහ ජනතාව ඉල්ලුවා. තීරණ කමිටුව මාරු කරන්න කිව්වා, නායකයෝ මාරු කරන්න කිව්වා. අපි කිව්වා ඒක ප්‍රශ්න දෙයක් අපි කරන්න එපා. අපි මේ ක්‍රිකට් එක යන්න ඕනේ. මොකද අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂයි. තවන්නාන්සලා දන්නවා පහුගිය කාලේ අනවශ්‍ය දේවල් වලින් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තුවාල උනේ. විශේෂයෙන්ම LPL එක ගහන්න ඕනේ කාලේ නෙමෙයි LPL එක ගැව්වේ. අද ෆස්ට් ක්ලාස් ටූර්නමන්ට් එක ගහන්නේ වහින කාලේ. එතකොට අපේ ක්‍රීඩකයෝ පහුගිය කාලවල වල යනවා එංගලන්තේ සෙල්ලම් කරන්න. අපේ ක්‍රීඩකයෝ මන් දන්න හැටියට 80ක් විතර යනවා ෆස්ට් ක්ලාස් ගහලා ඒගොල්ලෝ යම් ආදායමක් ලබනවා. ඒවත් නවත්තලා තියෙනවා. මන් දන්නේ ඒක කවුද කරලා තියෙන්නේ කියලා. ඉතින් මම ක්‍රිකට් කමිටුවක් හදලා මේ මොකද අපේ මේ ඉන්න ක්‍රීඩකයෝ සමහර ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට එංගලන්තේ ගිහින් මාස 5ක් ගහනවා නම් අපේ සීසන් එක මේ හැම්පර් වෙන්නේ නැතුව කරදර වෙන්නේ නැතුව ඒගොල්ලන්ට යම් ආදායමක් ලබා දෙන්න ඕනේ. මොකද ඒ ළමයිට ජාතික කණ්ඩායමට ගහන්න බෑනේ. ඉතින් අපි ඒ ළමයිගේ පැත්තත් බලන්න ඕනේ. මොකද මේ ක්‍රිකට් 15 දෙනෙක්ද 30 දෙනෙක්ද නම් අපි සැලසුම් කරන්නේ ජාතික කණ්ඩායමයි ඒ කණ්ඩායමයි. ඒ ළමයින්ට ක්‍රිකට් ගහන්න තව අඩුම ගානේ ළමයි 100ක් 150ක් ගහනවා. ඒ ළමයි දිහා අපි බලන්නත් ඕනේ. ඉතින් ඒක ක්‍රමවේදයක් අපි හදන්නේ මේ ටික ඉදිරියට කොහොමද ගෙනියන්නේ කියලා බලන්න. දැන් මේ පෝෂණ සම්බන්ධයෙන් අර පසුගිය විගණන වාර්තාවල තියෙනවා යම් නම් රස මේ පුද්ගලයන් සම්බන්ධ මේ පුද්ගලයන්ගේ ගුවන් ගමන් වාරණයක් මේ සම්බන්ධ මොනවද ගන්න බලාපොරොත්තු වෙනවද? මම දන්න හැටියට අමතුමා ඒක අදාළ අංශවලට දැනුවත් කරලා තියෙනවා. අදාළ අංශවලින් ඒකේ අපිට තියෙන ලොකුම ශක්තිය තමයි අර විශ්‍රාමගිය විනසුරුවරියන් දෙදෙනෙක් සහ විනසුරුවරියෙක් ඉන්නවා මේ කමිටුව හරහා අපි වෙනම කමිටුවක් ඒකපත් කරලා තියෙනවා. ඒක විනසුරුවරියක් ඒකේ නායකත්වය මේ සභාපතිත්වය දරලා ඒ වැඩපිළිවෙල එනවා. අපි ක්‍රිකට් පැත්ත අපි බලනවා. ඉතින් මොකද අපිට මෙතනට ඇවිල්ලා හොරු අල්ලන්න නෙමෙයි මම ඇවිල්ලා තියෙන්නේ. මම ඇවිල්ලා තියෙන්නේ ක්‍රිකට් ටික හදන්න. අනිත් අයත් ඇවිල්ලා තියෙන්නේ මෙතන යම් අඩුපාඩු තියෙනවා නම් සමහර වෙලාවට මෙහෙම දේකුත් වෙනවානේ. මෙතනට එන පුද්ගලයා කියන දේ මේ නිලධාරි කර නැත්නම් ඒ නිලධාරින්නට මෙතන ඉන්න බැරි වෙනවා. එහෙම වෙලා තියෙනවා. ඉතින් මම මෙතන වෙන දේවල් හුඟක් දන්න කෙනෙක් හැටියට අපි අද සාකච්ඡාවේදීත් අපි කිව්වේ ඒගොල්ලන්ගේ වැඩ ටික හරි විදිහට කරගෙන යන්න. හැබැයි විනිවිදභාවයක් තියෙන්න ඕනේ. මෙතනින් සතයක් අයථා විදිහට නම් හම්බ කරන්න එපා කියලා. ඒ උපදේශ විතරයි දුන්නේ. ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න අපි සහයෝගය දෙනවා. ඒගොල්ලන්ට යම් බාධා තියෙනවා නම් අපි ඒව කළා දෙනවා. නෑ මෙහෙම නෑ. අමතිවරයාගේ පුතා ඒ අංශයේ දක්ෂ පුද්ගලයෙක් නම් මොකද අද මෙතන අපිට අර විශ්‍රාම මේ ජජස්ලා ඉන්නේ වෙනම කාණ්ඩයක් සතා. නමුත් මෙතන මිලියන ගාණක් වියදම් කරනවා නඩු වලට. ඉතින් අපිට මේ ක්වොලිෆයි වෙච්ච ලෝයර් කෙනෙක් ඉන්නකොට තරුණ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි හැමෝම කියන්නේ දැන් තරුණ අයට දෙන්න කියලා අවස්ථාව. දැන් මම උනත් හිතනවා තව මම අවුරුදු 4-5ක් යනකොට මමත් මාගේ වැඩි කියලා. ඉතින් ඒවට ඉන්න ඕන තරුණ අය. ඉතින් එතකොට තරුණ අය ඉන්නවා දක්ෂ කෙනෙක්. අමතුමාට පහුගිය කාලේ එතුමත් එක්ක වැඩ කළා තේරුම් ගත්තා මේ පුද්ගලයා දක්ෂයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඒක
අවාසනාවකට හෝ වාසනාවකට ඇමතිවරයෙකුගේ පුතෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි ඇමතිවරයාගේ පුතා නෙමෙයි මේ පුද්ගලයා දක්ෂ නොවෙනවා නම් එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයා හොරෙක් නම්. ඉතින් එහෙම මෙතන ඉන්න අයට කවදාවත් හොරෙක් දූෂිතයෙක් කියලා කියන්නේ නැහැ. මම ඒක තමයි ඇමතුමාගෙන් ඉල්ලුවේ මම මේක නායකත්වයේ දරනවා නම් මට ඕනේ ක්ලීන් ෂීට් එකක්. මෙතන ක්ලීන් ෂීට් එකක් දීලා දෙනවා. පාලි ධර්මදාස මහත්තයාද ආඩි මහත්මයාද සියලු දෙනාටම ක්ලීන් ෂීට් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මම හරිය කැමැත්තෙන් මේක බාරගත්තේ. ඉතින් අපි වැඩ බෙදා ගන්නවා. මම මේක බදාගෙන කරන්න හදන්නේ නැහැ. මට තියෙන තමුන්නාන්සලා දානවා මගේ දක්ෂතාවය උගාක් තියෙන්නේ ක්‍රිකට් පැත්තට. ඉතින් මම ප්‍රවීණ ක්‍රීඩකයන්ට ආරාධනා කරලා තියෙනවා. අද මම කිව්වා වගේ හුඟ දෙනෙක් කතා කරනවා. අපි අදාළ අංශ කතා කරලා මෙතන ඉන්නවා ක්‍රිකට් කරන කට්ටිය. ඒගොල්ලොත් එක්ක කතා කරලා මොන වගේ වෙනස්කම්ද ඇයි අපි මේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙන්න ප්‍රධාන හේතුව මොනවද කියලා බලන්න ඕනේ. ඒවට අපි මං උත්තර දෙන්න ඕනේ. මම දන්නවා පුහුණුකරු ඉන්නවා පිටරට ඕන තරම්. හෙට එන්න කිව්වොත් එන අය ඉන්නවා. ඒගොල්ලන්ව මෙතන නැති කරගෙන තියෙනවා. ඒගොල්ලෝ පිටරටවල වල විශාල සේවයක් කරනවා. ඉතින් ඒ වගේ අපි මේ ටික ඇනලයිස් කරලා අපි ඉන්න අය එළවනවා කියනවා නෙමෙයි. හැබැයි ඉන්න අය දැනගන්න ඕනේ මට රිසල්ට්ස් එන්න. ඉන්න අය මෙතන හොලිඩේ බෑ. කෝචස්ලා AC කාමරවල ඉන්න තහනම්. කෝචස්ලා ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනේ. මම 2008 ත් ඒක කරා. මම හැදුවා සැලසුමක් මෙතන ජරම් ජාරත්න මහත්මයාව දාලා අවාසනාවකට මේ මිනිස්සයා වයින් කළා සුද්දෙක් වගේ නෑව. එදා ඉන්න ක්‍රිකට් ටික පල්ලෙහාට ගියා. මම වැරදි නම් නිවැරදි කිරීමට යටත් මම මේ කියන්නේ. හැබැයි මේක හැමෝම දන්නවා. ඉතින් මට පුද්ගලයෝ නෙමෙයි ප්‍රශ්නේ. මම මෙතන හොරගම් හොයන්න නෙමෙයි ආවිලා තියෙන්නේ. ඒක වෙනම කට්ටිය. ඉතින් මම ක්‍රිකට් ටික හදලා දෙනවා. මට මාධ්‍ය සමහරලාට අපේ අඩුපාඩු පෙන්නන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිනුත් ගන්න ස්ටේට්මන්ට් එකක් මේක ගැන මේ මොකද දෙන්නේ කියලා. අපි අනිත් එක අපි ඕන වෙලාවක මාධ්‍ය අපි බලාපොරොත්තු වෙනවා අපි කරන වැඩ ටික කරන්න හදන වැඩ ටික ඔබතුමාලාට දැනවත් ගන්න. මොකද මේක මගේ පෞද්ගලික බෝධලයකුත් නෙමෙයි මේ කමිටුවේ පෞද්ගලික බෝධලයකුත් නෙමෙයි. මේක මිලියන 22ක් මේ රටේ ඉන්න මහ ජනතාව ආදරය කරපු ආගමක් වගේ රැකගත්ත ක්‍රීඩාවක්. ඒක අද වෙලා තියෙන තත්ත්වය ගැන මම කියන්නේ නැහැ. ඒක හදලා දෙන්න තමයි මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද මම දැක්ක පහුගිය කාලේ පහුගිය දවස් කිහිපයේ මේ රටේ මිනිස්සු පාරට ආවා. ඇවිල්ලා ප්‍රධාන වශයෙන් කිව්වා මේක අර්ජුන්ට පාර දෙන්න කියලා. මම මේකට එන්න කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි මටත් තිබුණා වගකීමක් තියෙනවා. මෙච්චර වැටිච්ච දෙයක් මට පුළුවන් නම් කරලා දෙන්න එක කරන්න දෙන්න ඕනේ. මේක මම රටට කරන දෙයක්. මම දේශපාලනය කරන්න යන්නේ නැහැ. මම පැත්තකට වෙලා මගේ වැඩ ටික කරගෙන ඉන්න කාලේ තමයි මට මේක ආයමතුමා බාර දුන්නේ. ඕගොල්ලෝ දන්න හොයලා බලන්න ජාතික ක්‍රීඩා සභාවේ මේ හිටපු අවුරුද්ද ඇතුළත මම රැස්වීම් කරලා තියෙනවා 50කට කිට්ටුවෙන්. මම පෞද්ගලික සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මම පිටරට ඉන්නකොට පාන්දර දෙකට මම ඇමරිකාවේ මගේ දරුවා බලන්න ගිය වෙලේ පාන්දර දෙකට සම්බන්ධ වෙනවා. ඒ මගේ කමිට්මන්ට් එක. මට වැඩක් දුන්නොත් මම ඒක බාර දෙනවා. ඒක ජනාධිපතිතුමාත් දන්නවා මම ඇමතිවරයෙක් හැටියට මම ෆේල් ඇමති කෙනෙක් නෙමෙයි. හැබැයි මම දන්නවා මෙතන මට වැඩක් කරන්න පුළුවන් කියලා. මට හොඳ කණ්ඩායමක් මට ලැබිලා තියෙනවා. මම විශ්වාසයක් තියෙනවා. අපි එක එක්කෙනා එක එක අංශවල දක්ෂයට මේ වැඩේ බාර දීලා අපි සාමූහික එක්ක අහුවෙලා තීරණ ගන්නවා. ඒක මට කියන්න බෑනේ ඒක අහන්න ඕන ඔබතුමා ජනාධිපතිතුමාගෙන්. ජනාධිපතිතුමා මං ගැන දන්න හින්දා මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද ජනාධිපතිතුමා පිටරට ගිහිල්ලා කිව්වේ zero tolerance for corruption කියලානේ. ඒ කියන්නේ දූෂිතයන්ට එයාගෙන් සමාවක් නැහැ කියන එක. ඉතින් අද ක්‍රීඩාමතිතුමා එයා තනියම මේ හිටපු අය ගැන දූෂිතයෝ කිව්වේ නැහනේ. එයා නීති මාර්ගයට ගිහිල්ලා ඔඩිටර් ජෙනරල් මේ රටේ ඉන්න විගණනාධිපතිතුමාගේ වාර්තාවක මේ කල්පනා කරන එක සංචාරයක් ගැන විතරයි අපි මේ තියන්නේ. මේ අර ලොකෝ මේ මොකද්ද කියන්නේ ලොකෝ ගගක යන පොඩි පොල්ලෙල්ලක් විතරයි මේක. ඒක අමතුමාට හොයලා දුන්නා ඔඩිටර් ජෙනරල්තුමා. ඉතින් ඒකට ඒකේ තියෙනවා නිර්දේශ කළා අමතුමාට මේ හරහා තීරණ ගන්න කියලා. ඉතින් එතුමායි තීරණ ගන්න තියෙන්නේ. ඉතින් ඒක අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා එතුමා හරි මාර්ගයේ ගියා. අපි කවදාවත් කිව්වේ නැහැ ඉන්ටරිම් කමිටියක් දාන්න කියලා. අපි මේ ක්‍රිකට් ආයතනය හොඳට දිව්වනවා. අපිට මේවට අතපත ගහන්න ඕනේ නැහැ. නමුත් මම ජාතික ක්‍රීඩා සභාපති හැටියට මට එන ලියුම් දැක්කම සමහර අය තමුන්නාන්සලා දැක්කනේ වියදම් කරපුවට ඒක ඉස්සරහට වෙන්නේ නැහැ. ඩොලර් 700 ගන්න කාටවත් ගෙවන්නෙත් නැහැ. අපි යන්න අවශ්‍ය පුද්ගලයෙක් යනවා නම් ඒ අදාළ මීටින් වලට අමතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒ යන පුද්ගලයා යනවා. ඒක අපි තීරණය කරලා තියෙනවා කවුද ICC වැඩවලට සහභාගී වෙන්නේ කියලා. මොකද මට ICC වැඩවලට කියලා මීටින් වල ඉන්න ඕන කමක් නැහැ.
මට ඊට වඩා මම ඒක ක්‍රිකට් වලට මම කාලය ගත කරනවා. ඒකට අපේ උපාලි ධර්මදාස මහත්තයා දක්ෂයි ඉව කරන්න. ඒකේ අපේ ඉන්න අය දක්ෂයි ඉව කතා කරන්න. මට තියෙන ක්‍රිකට්නේ. මගේ ඇඟේ තියෙන ක්‍රිකට් මම ක්‍රිකට් ටික හදලා දෙනවා. ඒ වැඩේට මම බහැලා ඉන්නේ. ඉතින් මම දන්න ජනාධිපතිතුමාත් එක්ක අවුරුදු 5ක් වැඩ කරානේ. එතුමා දන්නවා මම අමාත්‍යංශ මට දීලා තිබුණා 6ක්. ඒ 6ම කොයි විදිහටද කරේ කියලා. ඉතින් ඒකින්ද එතුමා දන්නවා ක්‍රිකට් වලට එතුමා මම එතුමයි ක්‍රිකට් කතා කරලා තියෙනවා. මම හිතන්නේ එතුමා මේ දූෂිතයන් වයින් කරලා කණ්ඩායමක් දාලා මේක සුද්ධ කරන එකට විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අපි දන්නවා හැම එක්කෙනාගේ මට එක පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒවා අපිට නවත්තන්න බෑ. අද අපි ඉන්න පුළුවන්. හෙට කිව්වොත් මේ අපිට යන්න කියලා අපි යනවා. හැමතුමත් කිව්වොත් මේ අර්ජුන අයියේ මේක දාලා යන්න ඔයා කියලා මේක මේ මට ලාභයක් නැහැ. මම මෙතනින් වාහනයක් ගන්නෙත් නැහැ. මුදලක් ගන්නෙත් නැහැ. අනිත් අය වගේ ඔනරරි කියලා ඇවිල්ලා මුදල් හම්බ කරන්නෙත් නැහැ. මට ජීවත් වෙන්න මට දෙයියනේ කියලා මම ක්‍රිකට් වලින් ආයෝජනය කරපේව ටික මට තියෙනවා. මට සන්තෝෂෙ ඉන්න පුළුවන්. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මගේ වැඩ ටික පැත්තක තියලා ක්‍රිකට් වෙනුවෙන් මගේ අන්තිම පාරට ක්‍රිකට් වෙනුවෙන් යම් වැඩ කොටසක් කරලා දෙන්න. ඒක කරන්න මම තමුන්නාන්සලාගෙන් ඉනුත් ඉල්ලනවා. අපේ කමිටුව වෙන්න පුළුවන්, නිලධාරීන් වෙන්න පුළුවන්. වරදක් තියෙනවා නම් අපිව දැනුවත් කරන්න. දැනුවත් කළා ක්‍රිටිසයිස් කරන්න. මම වරදක් කරනවා නම් මගෙන් අහන්න මේක ඇත්තද කියලා අපිව ක්‍රිටිසයිස් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මාව ඕන තරම් ක්‍රිටිසයිස් කරලා තියෙනවා ක්‍රිකට් ගහන කාලේ. හැබැයි ඒගොල්ලෝ ක්‍රිටිසයිස් කරපේකෙන් මම හොඳ වෙලා තියෙනවා. හැබැයි සමහර ක්‍රිටිසිසම් වැරදිව කිව්වහම ඒගොල්ලෝට පෙන්නලා දුන්නාම ඒගොල්ලෝ ඒක හදලා දීලා තියෙනවා. ඉතින් අපිට කාල සීමාවක් යනකොට මගේ ප්‍රධානම අරමුණ තියෙන්නේ 2020 World Cup එක. මම අද උදේ කුසල් මෙන්ඩිස් අපේ නායකතුමාටත් කතා කරා. ඒගොල්ලන්ට ක්‍රිකට් ගහන්න තියෙන්නේ. අපි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒක ක්‍රිකට් කමිටුව හරහා අපි ඒවා ඇඩ්‍රස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම ආවට පස්සේ. ඒකත් සාධාරණ කළා දැන් ක්‍රිකට් ප්‍රේමිකයන්ට ආරාධනා කරා කියලා. කවුද ප්‍රතිචාරය? ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම මේ කතා කරේ පිටරට ඉන්න 6 දෙනෙක් ගැන විතරයි. ඒ 6 දෙනා හෙට එමුණත් එන්න කැමති ඕන ඇවිල්ලා අවුරුද්දක් වුණත් මෙහි ඉඳලා වැඩ කරලා යන්න. හැබැයි අපි බලන්න ඕනේ අපිට කවුද මේවට සම්බන්ධ වෙන්නේ. අපේ හොඳ පුහුණුකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ව අපි ගෙනල්ලා මෙහෙමයි. අපි ලංකාවේ කෙනෙක් පුහුණුකරුවෙක් හැටියට එන්න හදනකොට අපි ඩොලර් 100ක් වැඩි කරන්න කිව්වහම අපි ඒ මනුස්සයාට යන්න කියනවා. හැබැයි සුද්දෙක් පිට මෙහි ඉඳනකොට ඩොලර් 2000 3000 වැඩි කරන්න කිව්වොත් වැඩි කරනවා. එහෙම නෙමෙයි. අපේ මිනිස්සුන්ගේ වටිනාකම දැනගන්න ඕනේ. අපේ ලංකාවට ක්‍රීඩා කරපු ලංකාවට ෆස්ට් ක්ලාස් ගහපු මිනිස්සුන්ට ක්‍රිකටර්ස්ලට තමයි මේ ක්‍රිකට් වල කැක්කම තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දෙන කැපවීම මම හිතන්නේ පිටරට දෙයි කියලා. ඉතින් අපි හරි පුද්ගලයෝ ඒ කියන්නේ පිටරට කෙනෙක් අපිට අවශ්‍ය නම් අවශ්‍ය වෙන්නේ අපේ එහෙම පුද්ගලයෝ නැත්තම්. එතකොට එහෙම නැති පුද්ගලයාට අපි මුදලක් දෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න. දැන් අපි ඕනම පුහුණු කරුවෙක්. ඒගොල්ලන්ට මුදලක් ගෙවනකොට ඒගොල්ලන්ගේත් වගකීමක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ටත් තියෙන්න ඕනේ නාරයක් අපි ජරා වැඩ කරන්න හොඳ නැහැ. අපිට දෙන මුදලට අපි වග කියන්න ඕනේ කියන එක. මේ වග කියන්නේ ක්‍රිකට් ආයතනයට නෙමෙයි මුළු රටටම. ඉතින් ඒ ටික අපි හදා ගන්නවා. අපි කැමති පැරණි ක්‍රීඩකයෝ ඇවිල්ලා මොකද අපිට තියෙන ප්‍රශ්න තමයි විනය ප්‍රශ්නයක්. අපේ තාක්ෂණීය ප්‍රශ්නයක් ක්‍රිකට් වල මට පේනවා. එහෙම නැතුව මේ ක්‍රීඩකයෝ ගහන පාරවල් අපි ගහුවෙත් නැතු වෙන්න පුළුවන්. ඉතින් ඒක ටික කාලෙකින් අපිට හදත හැකි හොඳ පුහුණුකරුවෝ ඉන්න උදව් කරන්න. ඒ ටික මොකද අපි හැමෝම දන්න දෙයක් තමයි ටෙක්නික් එක ප්‍රශ්නයක් අපි ඇඩ්‍රස් කරන්න වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. අපිට ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකක් ගහන්න බෑ මුල ඕවර් 6ක් යනකම් බෝලේ පරණ කරන්න බෑ. අපි කළු ඉතාරණයි සනත් ජයසූරිය ගහනකොට ගුරුසිංහට දුන්නේ ඒ වැඩේ ඉක්මනට විකට් එකක් ගියොත් කරන්න කියලා. ඉතින් ඒ වගේ සැලසුම් මට පේනවා සැලසුම් ගැන යම් අඩුපාඩු තියෙනවා කියලා. මම දන්නේ නැහැ. දැන් මම දන්න මහිල ජයවර්ධන දක්ෂ පුහුණුකරුවෙක්. මම දන්නේ නැහැ මහිල ජයවර්ධනට ඕන දේ මෙතන වෙනවද කියලා. එහෙම නැත්නම් සිල්ලවුඩ්ට ඕන දේ මෙතන වෙනවද කියලා. ඉතින් ඒව ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද අපි ක්‍රිකට් පැත්ත බලන ගමන් හරි ඒගොල්ලන්ට ගෙවන මුදලට හරි මේ රිසල්ට් එකක් අපි ගන්න ඕනේ. ක්‍රිකට් එච්චර ලොකු දෙයක් හදන්න දෙයක් නැහැ. මම කිව්වේ ප්‍රධානම දේ තමයි විනය හදන්න ඕනේ. විනය පළවෙනියට හැදුවට පස්සේ ඊළඟට හදන්න ඕනේ ටීම් එකක්. ඉන්ඩිවිජුවල්ස්ලා හදන්න ඕනේ නැහැ. ටීම් එකක් හදන්න ඕනේ එකට මරාගෙන කාගෙන ගහලා රටට වග කියන්න ඕනේ ටීම් එකක් හදලා මට මාස 3කින් හදාගත්තොත් මම ටාගට් කරන්නේ අර 2020 World Cup එක. ඒකට තේරුම් කමිටුව මම හිතන්නේ ක්‍රීඩා ඇමතුමාට අපි යෝජනාව දෙනවා කොයි වගේ අයද තේරුම් කමිටුවට එන්න ඕනේ කියලා. ඒකට කැමැතිත් දක්වනවා. මම පෞද්ගලිකව හිතනවා අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ කියලා කොයි අයද මේ තේරුම් කමිටුවට ඇප්ලයි කරන්න ඕනේ කියලාද? නෑ තේරුම් කමිටුව අපි කාලේ දික් කරන්නේ ඇමතුමා. එතකොට දැන් ඒගොල්ලන් කාලේ ඉවරයි.
එතකොට ඒගොල්ලන්ටත් මේ ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ඉන්න මහතුරු තුන් දෙනාටම ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපි කමිටුවක් කරහා තමයි තෝරන්නේ. තෝරලා අපිට තියෙන මම දන්න හැටියට 10 දෙනෙක් අපි තෝරලා ඇමතුමාට දුන්නාට පස්සේ ඇමතුමා එතනින් 5 දෙනෙක් හරි අපිට ඕන ගාන එතනින් තේරලා දෙයි. ඉතින් අපි ඒක මේ මම පෞද්ගලිකව කැමති දෙයක්. ඒක මම තාම කමිටුවත් එක්ක කතා කරේ නැහැ. මේක මාධ්‍යයට දාලා ඕනම කෙනෙක්ට මේ ක්වොලිෆිකේෂන් එක තියෙනවා නම් ජාතික කණ්ඩායමේ තේරුම් කමිටුවට එන්න අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම නැතුව SSC එකේ මගේ මිනිහෙක් වෙන්න පුළුවන්. NCC එකේ අරවින්දගේ මිනිහෙක් වෙන්න පුළුවන්. එහෙම බෑ මේක. මේක ඕනම කෙනෙක්ට ඕපන් කරලා ඇමතුමාට අපේ ඉන්න ක්‍රිකට් තාක්ෂණය අපි හදනවා තාක්ෂණ කමිටුවක්. ඉන්දියාවේ තියෙන්නේ කෝචස්ලා තෝරනකොට ප්‍රධාන ක්‍රීඩකයෝ ඉන්න. මම දන්න හැටියට සුනිල් ගවස්කරලා තෙන්ඩුල්කර්ලා තෝරන්නේ. අපේ තේරුවේ පහුගිය කාලේ කෝචස්ලව මේ ක්‍රිකට් ගහපු නැති බැට් එක කල්පු නැති අය. මෙන්න මෙතන තමයි අපේ ෆේල් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කමිටුවක් කරහා ඉන්ටර්විව් කරලා අපි ඒගොල්ලන්ට හොඳ නන් ටිකක් දීලා හොඳ කෝචස්ලා ටිකක් අපි හදාගෙන අපි මේ ගමන යමු. ඒක ක්‍රීඩකයන්ගේ ටෙක්නික් එක හදන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ටෙක්නික් එක හදන හොඳ පිටිකරුවෝ අපිට ඉන්නවා. ඒ පිටිකරුවෝ පුහුණුකරුවෝ හැටියට ඉන්න අයව අයින් කරලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් කතා කරලා සාධාරණ විදියට මේ රටේ ඉදිරියට වැඩ කරන්න මං හිතන්නේ ජාතික ක්‍රීඩා කණ්ඩායම සෙල්ලම් කරපු කිසිම කෙනෙක් අකමැතියි කියලා. හැබැයි ඒගොල්ලන්ට ගෞරවයක් එක්කෙන්න දෙන්න ඕනේ. එහෙම නැතුව පිටරටින් එන කිසිම සුදුසුකම් නැති මිනිස්සුන්ට ඩොලර් 10000ක් දීලා අපේ මිනිහා එනකොට රුපියල් ලක්ෂ 5කට එන්න කිව්වහම හරි කැතයි ඒක. එහෙම වෙන්න බෑ. අපි කන්සෙප්ට් එකක් හදනවා. ඒ කන්සෙප්ට් එකේ පිටරට මිනිස්සයාද අපේ මිනිස්සයාද දෙන්නම කොයි විදිහට යන්නේ කියලා අපිට හදලා දෙන්න පුළුවන්. වගේම දැන් උණුකරු තනතුර ඔබතුමා විතරම කියන්නේ ලංකාවේ කෙනෙක් දාන්න ඕනේ කියන කතාව තමයි ඔබතුමාගේ විතර වෙන්නේ. ඔබතුමා සූදානම් උණුකරු තනතුර වෙනස් කරන්න නෑ ඒකත් මෙහෙමයි. ඒක ඉතින් අපි බලන්න ඕනේ මේ ඉන්න පුහුණුකරුවගේ ක්‍රියාදාමය එයා කරලා තියෙන්නේ ඇද්දද කියලා. ඊට වඩා කරන්න පුළුවන් අය අපේ ඇතුලේ ඉන්නවද කියලා. එහෙම නැත්නම් පිටරටේ ඉන්නවද කියලා. ඉතින් අපි එහෙම වුණොත් අපි බලලා අපි තීරණයක් ගන්න වෙනවා. අපි කමිටුවක් හැටියට අර ක්‍රිකට් කමිටුවෙත් උපදෙස් අරගෙන කොයි කෙනාද මේකට සුදුසු කියලා. ඉතින් මම එක දෙයක් දන්නවා. අපේ රටේ මිනිස්සු ක්‍රිකට් ගහපු අයට තියෙනවනේ අපේ රට ගැන ලොකු ඇම්මක්. සමහර පිටරටේ එන අය මම කියන්නේ හැම පුද්ගලයෙක් මුගක් එන්නේ CV එකේ අවුරුදු දෙකක් ලංකාවේ ක්‍රිකට් කෝච් කරා ලංකාවේ ක්‍රිකට් මෙහෙම කරා කියලා ඒගොල්ලෝ CV එක අරගෙන යනවා පිටරටවල් වලට යන්න. අපේ මිනිස්සුන්ට ඒක අවශ්‍ය නැහැ. අපේ මිනිස්සුන්ට ඇවිල්ලා මොකද පුහුණුකරුවෝ ඉන්න ඕනේ ග්‍රවුන්ඩ් එකේ. පුහුණුකරුවෝ මේ AC කාමර වල ඉන්න බෑ. ඒක කරන්න පුළුවන් ගෙදර ගිහිල්ලා කම්පියුටර් වල. මම මේ ක්‍රිකට් එකේ හොයන්න ඕනේ, ගමට යන්න ඕනේ. ටැලන්ට් හන්ට් එකකට හදන්න ඕනේ. මගේ සැලසුමක් තියෙනවා. මගේ පෞද්ගලික සැලසුමක්. ඒක මම නිලධාරීන් එක කතා කරන්න ඕනේ. ඒ මොකද මමත් අවුට්ඩේටඩ් වෙන්න පුළුවන්. මම ක්‍රිකට් වල සම්බන්ධ වෙලා නැහැ දැන් අවුරුදු ගානකට. හැබැයි මෙතන ඉන්න නිලධාරීන් අවුරුදු ගානක් ක්‍රිකට් කරලා. ඉතින් මගේ යෝජනා හොඳ නම් ඒගොල්ලෝ කියයි මේක හොඳයි. එහෙම නැත්නම් අයියේ මේක නරකයි. එතකොට අපි ඒක සාධාරණී කරලා මොකද මම තාම හිතනවා අපි හරි විදියට මේ රටේ ක්‍රීඩකයෝ ටික හොයාගත්තොත් මේ තරඟ දිනන එක එච්චර ලොකු දෙයක් නෑ. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙනවා ක්‍රිකට් ෆිට්නස් එක කියන එක අපිට තියනවාද කියලා. අපේ ක්‍රීඩකයන්ගේ ඇඟ ලස්සන වුණාට ඕවර් 10ක් දාන්න පුළුවන්ද කියන එක. බැට් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ පොඩි තාක්ෂණයේ පැත්තේ මට තේරෙන දේවල් මට තියෙනවා. ඒවට සුදුසු මේ ආයත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පුහුණුවීම් රටාව අපි දෙන්න ඕනේ. ඒවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් අය එන්න ඕනේ. අනිත් එක මේ හුඟක්ම නළුවෝ ටිකක් නෙමෙයි අපිට ඕන වෙන්නේ. ක්‍රීඩකයෝ ටිකක්. රටට වග කියන ක්‍රීඩකයෝ ටිකක්. එහෙම නැතුව ඔය මොනවද Facebook වලයි Twitter වලයි ඒව මට අදාළ නැහැ. ඒව කරන්න මොකද මේවා ජාතික වස්තුන් ටිකක් මං හදන්නේ. ඒවට ඒගොල්ලන්ගෙත් කැපවීම කරන්න ඕනේ. සමහර දේවල් තමන්ගේ ක්‍රිකට් ගහනකොට මේ ක්‍රීඩකයන්ට පෞද්ගලික දේවල් නැති වෙනවා. එහෙමයි ක්‍රිකට් ගහන්න ඕනේ. මොකද රට නියෝජනය කරනවා නම් ඒ බක්කීම ගන්න ඕනේ. සමහරලාට රැයට නෝනලා ළමයි එක එළියට කන්න බෑ යන්නත් බැරි වෙයි. ඒක කරන් දෙන්න ඒක තමයි අපි දෙන කැපවීම. ඉතින් ඒ වගේ රටට ආදරේ ටීම් එකක් මම හදලා දෙන්නම්. රටට ආදරේ නැතුව නිකන් ක්‍රිකට් ගහලා මේ විනෝද වෙලා පිස්සු නටලා ක්‍රිකට් ගහන්න හදන අය ඉන්නවා නම් මාසයක් යනකොට යයි. දැන් මේ සංගම් වල ප්‍රතිචාරය කොහොමද? සංගම් තමයි බලය තමයි එතුමත් කියන්නේ. නෑ ඒ ඡන්ද බලයනේ. ඒ ඡන්ද බලයනේ. විරෝධයක් එයිද? නෑ ඉතින් සංගම් වල විරෝධ මේක මාවපත් කරලා තියෙන අපි කණ්ඩායම්පත් කරලා තියෙන ඇමතුමා. එතකොට ගැසට් එකකින් පත් කරලා තියෙන්නේ. එතකොට අපි සංගම් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. මේ සංගම් හින්දානේ මේ ක්‍රිකට් මේ ප්‍රශ්නේ අරබුදේ තියෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා මේ සංගම් වල ඉන්න අයයි, දිස්ත්‍රික්ක ඉන්න අයයි, ප්‍රොවින්ෂල් වල ඉන්න අයයි, ක්‍රීඩා සමාජ වල ඉන්න අයයි අපේ මුදල් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ඒක වෙන්නේ නැහැ කියලා. අපි ක්‍රිකට් වලට යොදවනවා.
පාසල් ක්‍රිකට් එක තමුන්නාන්සලා දන්නවා ඉතාමත් නරක තත්ත්වයකට වැටලා තියෙනවා. අපි ඒ ගැන ලොකු අවධානයක් යොමු කළා හොයා ගන්නවා ඒක ගැන සැලසුමක් හදලා තියෙනවා මගේ ළඟ මගේ සැලසුමක්. මම හිතනවා ඒ සැලසුම මෙතන ඉන්න ප්‍රධාන පුහුණුකරුවන් එක කතා කරලා ඒක අපිට හදා ගන්න ඕනේ. ඒ හදාගෙන මොකද පාසල් වලට ළමයින්ට අද බැට් එකක් ගන්න තියා සපත්තු දෙකක් ගන්න නැහැ. ඕගොල්ලෝ දන්නවා මට වඩා. ඉතින් හැබැයි අපි වියදම් කරනවා ඩොලර් 700ක් වියදම් කරනවා එක දවසක් පිටරට යන්න. ඉතින් ඒක සාධාරණද කියලා බලන්න. අන්න ඒකින්ද තමයි අමතුමාට මේ තීරණය ගන්න ඕනේ. ඉතින් මම ඇවිල්ලා තියෙන්නේ මට මෙතනින් කිසි දෙයක් ලබා ගන්න දෙයක් නැහැ. මම මේ ක්‍රිකට් වලින් තමයි මම අද මෙතන ඉන්නවා නම් මම දේශපාලනයේත් මම මේව කරේ ක්‍රිකට් වලින්. ක්‍රිකටින්ද. ඉතින් මම වගකීමක් රටට දීලා තියෙනවා. ඒ ටික මට ඉන්න කාලෙක මම කරලා දෙනවා. අවසාන වශයෙන් අහන්නම් හිටපු සභාපතිතුමා නම් ජීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ පුද්ගලික ආයතනයක් කියලා. තාමත් එහෙම දෙයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ රටේ මිනිස්සුන්ට අයිති ආගමක් කිව්වොත් ඒක වැරදි විදියට දානවා. හැබැයි එහෙම නෙමෙයි. මේක ආගමකට වඩා මේ ගිය මිනිස්සුන්ගේ ඇඟේ ලේවල තියෙන දෙයක්. ඒක මට අයිති දෙයක් නෙමෙයි. අපි කාටවත් අයිති දැන් මේ රටේ හැමදෙනාටම අයිති දෙයක්. ඒක ඒගොල්ලොන් මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ ටයි සූට් දාගෙන AC කාමරයට ගිහින් මේ ෂැම්පේන් අතේ තියාගෙන සුද්දට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෙමෙයි. මම ඇවිල්ලා තියෙන ග්‍රවුන්ඩ් එකට යන්න. අනිත් මහතුරු ඒ වැඩ ටික කරයි. මේක රටේ මිනිස්සු හැමදෙනාම ආදරය කරපු තැනක් බවට මම පත් කරනවා ඉතිරි මාස 3 ඇතුළත. ඒකට මට ක්‍රීඩකයන්ට මම කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කතා කරලා මම හදලා දෙන්න. මට පුළුවන් අන්ත මේ හදනවා. මට තේරුණොත් මට මේ කට්ටියත් එක්ක කරන්න බෑ කියලා මම ඇමතුමාට කියනවා මේක බොරු වැඩක් මගේ කාලේ නාස්ති කරන එක. මම එමෙට යනවා කියලා. හැබැයි මම එහෙම දාලා යන මිනිහෙක් නෙමෙයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මම මේක එක්ක හදනවා කරන්න බැරිය ඒගොල්ලෝ යයි. නෑ ක්‍රීඩා ඇමතුමා මම හිතනවා මේක හරි විදිහටනේ කරේ. මම හිතන්නේ මම දන්න ජනාධිපතිතුමා හොරකම් කරන මිනිස්සුන්ව අයින් කරයි කියලා හොරකම් නොකරන සල්ලි වලට යට වෙච්ච නැති ඇමතිවරයෙක්ව අයින් කරන්නේ නැහැ. මම එතුමාත් එක්ක අවුරුදු 5ක් කිට්ටුවෙම හිටපු කෙනෙක්. හැබැයි එතුමාට මම දන්නවා මම අමාත්‍යංශයේ ඉන්නකොටත් එතුමා මට යම් දේවල් පෙන්නලා තියෙනවා. මොකද එතුමා පරිණත කෙනෙක්. ඒව අපි අහලා තියෙනවා. සමහරවිට අපි ගිහින් අපේ දේවල් පෙන්නපුවම එතුමා ඒවට සහයෝගය දක්වලා තියෙනවා. මම දන්න රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිතුමා එහෙම පුද්ගලෙක් නෙමෙයි. හැබැයි ඉතින් මට ජනාධිපතිතුමා ගන්න තීරණ ගැන කියන්න බෑනේ. හැබැයි අපි එන විදියට හෙට කිව්වොත් මේ අර්ජුන හොඳ නැහැ අර්ජුන ගෙදර යන්න කියලා මේ අමතුමාට කිව්වොත් මමත් ගෙදර යන්න ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මම හුඟක් නිදාසේ හිටපු කෙනෙක් නේ. ඔයගොල්ලෝ මාව දැක්කේ නෑනේ පහුගිය කාලවල. මොකද මම මගේ පාඩුවේ වැඩ කරගෙන හිටියා. හැබැයි මට වගකීමක් දුන්නා මම ඒ වගකීම අනිත්‍ය බලාපොරොත්තු වෙනවට වඩා ලොකුවට කරන කෙනෙක්. මෙතන ක්‍රිකට් ආයතනයේ මාත් එක්ක වැඩ කරපු අයත් ඒක දන්නවා. මම මෙතෙන්ට ආවේ වැඩක් කරන්න. ඉතින් ඒකට මම හිතන්නේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධව කතාවක් කරනවා ඒක මොකද බුදුමා කියන එකම තියෙනවා නෑ මෙහෙමයි මේ රටේ පහුගිය කාලවල වල වෙච්ච ෆ්‍රැන්චයිස් ලීග් වල උනේ බෙටිං කම්පැනිස් සහ ක්‍රිප්ටෝ කරන්සි කම්පැනිස් ඇවිල්ලා මේ රටේ තන්නිකර ආත්ම ගෞරවත්වය විනාශ කරා. ඒ ඕන ටූර්නමන්ට්ස් ගහන්න පුළුවන්. හැබැයි මම දන්නවා සමහර ක්‍රීඩකයන්ට ඒවයි මුදල් ගෙව්වේ නෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ඕනම තරගාවලියක් එනවා නම් ඒක හරි විදියට කරන්න මැච් ෆික්සින් කරන්නේ නැති ඒ වගේ කණ්ඩායමක් අපි ඒව හොයලා බලලා ඒ කරන දැනට තියෙන දේවල් අපි කවදාවත් නවත්තන්නේ නැහැ. හැබැයි ඒක වෙන්න ඕනේ හරි විදියට ක්‍රමවේදයකට යන්න ඕනේ. ට්‍රාන්ස්පරන්සි කියන එක තියෙන්න ඕනේ.